හොඳයි මේ මම ඔය පටන් ගන්න අර මේ සරල අනුවර්තීය චලිතයේ අවස්ථා ගැන සාකච්ඡා කරනකොට අපිට තියෙනවා සරල අවලම්බයක දෝලනය පිළිබඳව සාකච්ඡා කරන්න. සරල අවලම්බයක් කියලා කියන්නේ සැහැල්ලු තන්තුවක එල්ලෙන ලද බර අංශුවක්. සැහැල්ලු තන්තුවක එල්ලෙන ලද බර අංශුවකට තමයි සරල අවලම්බයක් කියලා කියන්නේ. යකඩ බෝලයක් වගේ එකක් ලෝහ ගෝලයක් සැහැල්ලු තන්තුවක එල්ලුවොත් එහෙම ඒක සරල අවලම්බයක්. එතකොට ඒ වගේ සරල අවලම්බයක් මේ තන්තුව සිරසට ආනත වෙන විදියට පැත්තකට අත ඇදලා මුදා හැරියොත් එහෙම තන්තුව සිරසට තීට කෝණයකින් ආනත වෙන විදියට පැත්තකට ඇදලා මුදා හැරියොත් මේක අපිට දැක ගන්න ලැබෙන්නේ දෙපැත්තට දෝලණය වෙනවා. දෙපැත්තට පැද්දෙනවා. එතකොට මේ පැද්දෙන කෝණය කුඩා අගයක් වුණොත් එහෙනම් මේ තීටා කියන එක කුඩා වෙනකොට ඒ පැද්දෙන කෝණය කුඩායි. ඒ කෝණය කුඩා වුණොත් එහෙම මේ ස්කන්ධයේ සිදුවන මේ පැද්දීම අපිට ආසන්න වශයෙන් සරල අනුවර්තීය චලිතයක් හැටියට සලකන්න පුළුවන්. එතකොට ඒ සරල අනුවර්තීය චලිතයට අවශ්‍ය කරන බලය සැපෙන්නේ ගුරුත්වාකර්ෂණ මගින්. මෙතන ගුරුත්වාකර්ෂණ බලයක් ඒ ස්කන්ධය මත ක්‍රියා කරන නිසා තමයි ස්කන්ධය මෙහෙම පැද්දීමකට ලක් වෙන්නේ. එහෙම නැත්නම් ඒකේ ඒ ඇති වෙන සරල අනුවර්තීය චලිතය ඇති වෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය නිසා. මොකද යම්කිසි වස්තුවක් හෝ යම්කිසි පද්ධතියක් හෝ යම් අංශුවක් සරල අනුවර්තීය ලෙස චලනය වෙන්න නම් ඒ මත ප්‍රතිපාදන බලයක් ක්‍රියාත්මක වෙන්න ඕන. අංශුව මත බලයක් ක්‍රියා කරන්න ඕන. මොකද සරල අනුවර්තීය ලෙස චලනය වෙන අංශුවක් මත නැත්නම් වස්තුවක් මත ඒ චලිතයේ කේන්ද්‍රයේ දෙසට යොමු වෙච්ච ත්වරණයක් හැම විටම ක්‍රියා කරන්න ඕනේ. එතකොට ඒ ත්වරණය ඇති වෙන්න නම් බලයක් තියෙන්න ඕන. අපි කියනවා මේ චලිතය කෙරෙහි ඇති කරන මේ බලය චලිතයේ ප්‍රතිපාදන බලය කියලා. ඉතින් අංශුව මත එවැනි බලයක් ක්‍රියා කරන්න ඕන. ඉතින් මේ බලය යම් ආකාරයකට ලැබෙන්න පුළුවන්. විවිධ විදිහවලට ලැබෙන්න පුළුවන්. දැන් ඒ චලිත අණුව තමයි බලය ලැබෙන ආකාරය කොච්චරද කියන එක මොකක්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් මේ සරල අවලම්බයක ඒ බලය ලැබෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය මගින්. ගුරුත්වාකර්ෂණ බලය මගින් ඒ අවශ්‍ය කරන ප්‍රතිපාදන බලය ලැබෙනවා. ඉතින් අපිට මෙහෙම ගත්තොත් එහෙම මෙහෙමනේ දැන් මේ අංශුවේ බර ස්කන්ධයේ m නම් අංශුවේ බර mg. එතකොට මේ කෝණය θ නම් මෙතනත් කෝණය θ කියලා ගන්න පුළුවන්. මේ බරේ එක සංරචකයක් අපිට ගත්ත හැකි තන්තුව ඔස්සේ තියෙන සංරචකයක් අපිට විභේදනය කරගන්න පුළුවන්. ඒක එන්නේ mg cos θ කියලා. තන්තුව ඔස්සේ තියෙන සංරචකය mg cos θ. එතකොට ඊට ලම්බක සංරචකයක් මේ තන්තුවට ලම්බක සංරචකයක් අපිට විභේදනය කරගන්න පුළුවන්. ඒක mg sin θ. ඒක ඉන්නේ mg sin θ කියලා. එතකොට දැන් මම ගන්නම් මේ මෙතන තියලා නම් උදාහරින්නේ මේක තමයි චලිතයේ උපරිම ලක්ෂය. මේ පැත්තෙන් උපරිමයට යන ලක්ෂය b කියලා ගන්නම්. මේ මැද ලක්ෂය c කියලා ගන්නම්. ඒක තමයි මධ්‍යන්න පිහිටුම. එහෙම නැත්නම් සමතුලිතතා පිහිටුම බවට පත් වෙන්නේ ඔය සරල අනුවර්තීය චලිතේ. දැන් බලන්න මෙන්න මේ තන්තුවට ලම්බක සංරචකයේ mg sin θ කියන එක දැන් යොමු වෙලා තියෙන්නේ මෙහෙම අපි ඇඳලා තියෙන විදිහට ගත්තොත් සීට පොඩ්ඩක් මෙහයින් තමයි යන්නේ. සීට පොඩ්ඩක් පහළින් යන විදිහ තමයි මෙතන දක්වලා තියෙන්නේ. නමුත් මේ කෝණය කුඩා වුණොත් තන්තුව පැද්දිලා ගිහිල්ලා තියෙන θ කෝණය කුඩා වෙන්න මේ mg sin θ කියන සංරචකයේ c දෙසට යොමු වෙනවා. mg sin θ සංරචකයේ c දෙසට යොමු වෙනවා. ඒ කියන්නේ අපිට එතකොට ගත්ත හැකි කුඩා කෝණ සඳහා mg sin θ කියන සංරචකයේ c දෙසට යොමු වෙනවා කියලා. c කියන්නේ චලිතයේ මධ්‍යන පිහිටුම නැත්නම් අපි කියන සමතුලිතතා පිහිටුම. එතකොට සමතුලිතතා පිහිටුම දෙසට යොමු වෙච්ච බලයක් බවට පත් වෙනවා mg sin θ කියන එක කුඩා කෝණ සඳහා. එහෙනම් ඒ චලිතයට අවශ්‍ය කරන ප්‍රතිපාදන බලය හැටියට ක්‍රියා කරන්නේ මේ mg sin θ සංරචකය.
සරල අනුවර්තී චලිතයට අවශ්‍ය කරන ප්‍රතිපාදන බලය හැටියට ක්‍රියා කරන්නේ mg sin θ කියන සංරචකය. එතකොට අපිට ලියන්න පුළුවන් ඒ අවශ්‍ය බලය F සමානයි mg sin θ. එතකොට θ කුඩා කෝණ සඳහා කුඩා කෝණ සඳහානේ මේක වෙන්නේ. කුඩා කෝණ සඳහා mg sin θ කියන එක සීදසට යොමු වෙනවා වගේම sin θ කියන එක ආසන්න වශයෙන් θ කියලා ගන්න පුළුවන්. θ කියලා ගන්න පුළුවන්. ඉතින් මේ අවලම්බයේ දිග L නම් මේ විස්ථාපනය මේ දුර කෙලින් දුර x නම් දැන් මෙතනදී නම් චාප දිගට වඩා කෙලින් දුර අතර වෙනසක් තියෙනවා. නමුත් මේක කුඩා කෝණ θ කුඩා කෝණයක් වෙන විදිහට තෝරගත්තොත් එහෙම චාප දිග ආසන්න වශයෙන් ඒ x කියලා මයින අගයට විස්ථාපනයට c සිට මේ ස්කන්ධයේ පිහිටුමට ලබා ගන්න විස්ථාපනයට සමාන වෙනවා ආසන්න වශයෙන්. හරිද? ඒ නිසා මේ θ කියන එක රේඩියන් එකේ අර්ථ දැක්වීමට අනුව θ කුඩා කෝණයක් වෙනකොට අපිට ලියන්න පුළුවන් θ සමානයි x බෙදීම L කියලා. ඒ අනුව මෙතෙන්ට මම ආදේශ කළොත් එහෙනම් sin θ වෙනකොට θ දාන්න පුළුවන්. θ කියන එකට x බෙදීම L දැම්මොත් එහෙනම් මේ ප්‍රතිපාදන බලය අපිට ලැබෙනවා mg sin θ වෙනකොට θ වෙනකොට x බෙදීම L. ඔය විදිහට ලැබෙනවා. දැන් මේ අංශුවේ විස්ථාපනයම ඉන්නේ අපි c වල ඉඳලා මධ්‍යන පිහිටුමේ ඉඳලා තමයි විස්ථාපනය මනින්නේ. එතකොට අංශුව මත ත්වරණය ක්‍රියාත්මක වෙන්නේ c දෙසට. ඒකට අංශුවේ මනින විස්ථාපනය සහ අංශුව මත ත්වරණය ක්‍රියාත්මක වෙන්නේ එකිනෙකට විරුද්ධ දෙසට නිසා අපි අංශුවේ චලිතයට f සමාන ma ලිව්වොත් බලය අපිට ලැබෙනවා mg x යට L කියලා. මේක a සහ x ප්‍රතිවිරුද්ධ අතර තියෙන හින්දා මම මේකට ඍණ ලකුණක් දාලා ලියන්නම්. දෛසික ස්වභාවය සලකලා f වලට මම ලියනවා mg x බෙදීම L ඔක සමානයි ma කියලා ලැබෙනවා. මේ ඍණ ලකුණක් දැම්මේ x සහ a කියන දෛසික දෙකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය සලකලා. ඒ දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ අතර තියෙන නිසා. ඒතකොට මේකේ m කැපුවොත් එහෙම එන්නේ g බෙදීම L x සමානයි a කියලා. මට මේක ලියන්න පුළුවන් a සමානයි ඍණ g බෙදීම L වාරයක් x කියලා. හරි. a සමානයි ඍණ g බෙදීම L වාරයක් x කියන මේ සමීකරණය සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණය කියලා හඳුන්වන a සමාන ඍණ ඔමෙගා වර්ගයේ x කියන සමීකරණයට අනුරූප වෙනවා. ඒ නිසා මේ ඔමෙගා කියන එක ඔමෙගා වර්ගය කියන එක සමානයි g බෙදීම L කියලා ගන්න පුළුවන්. ඔමෙගා වර්ගය සමානයි g බෙදීම L කියලා ගන්න පුළුවන්. ඔය අනුරූපතාවය නිසා ඔමෙගා වර්ගය සමානයි g බෙදීම L ඔමෙගා සමානයි g බෙදීම L ගේ වර්ගමූලය කියලා අපිට ගන්න පුළුවන්. හරි. එතකොට ඔමෙගා සමානයි g බෙදීම L ගේ වර්ගමූලය කියලා ගත්තාම අපිට මේ චලිතයේ මේ සරල අවලම්බය ඇති කරන දෝලන චලිතයේ ආවර්ත කාලය අපිට ලියන්න පුළුවන් t සමානයි 2.5 බෙදීම ඔමෙගා t සමානයි 2.5 බෙදීම ඔමෙගා 2.5 බෙදීම ඔමෙගා කියන්නේ g බෙදීම L වල වර්ගමූලය. ඉතින් මේක අපිට ලැබෙනවා t සමානයි 2.5 L බෙදීම g ගේ වර්ගමූලය කියලා. t සමානයි 2.5 L බෙදීම g ගේ වර්ගමූලය කියලා අපිට ලැබෙනවා මේ සරල අවලම්බයේ දෝලන කාලාවර්තය. එතකොට දෝලන කාලාවර්තය හොයාගත්තාට පස්සේ අවලම්බයේ දෝලන වෙන සංඛ්‍යාතේ වගේ දේවල් අපිට හොයාගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේ සරල අවලම්බයක සිදුවන චලිතය කියලා කියන්නේ සරල අනුවර්තීය චලිතයක් සඳහා එක උදාහරණයක්. සරල අනුවර්තීය චලිතයක් ඇති වෙන එක අවස්ථාවක්. ඉතින් ඒ සරල අනුවර්තීය චලිතේ ආවර්ත කාලය අපිට මේ සූත්‍රය මගින් ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? හොඳයි. අපි ලියමු සරල අනුවර්තීය චලිතයේ ඇති වෙන විවිධ අවස්ථා.
දැන් මේ වගේ හෙලික්සීය දුනු දෙකක් හෝ වැඩි ගණනක් එකිනෙකට සම්බන්ධ කරලා දුනු පද්ධතියක් හදාගත්තොත් ඒක සංයුක්ත දුන්නක් නැත්නම් දුනු සංයුක්තයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ හෙලික්සීය දුනු දෙකක් ඇසුරෙන් අපි තේරුම් ගමු මේ කොහොමද දුනු එකිනෙකට සම්බන්ධ කරන්නේ කියලා. දුනු එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන් සරල ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ශ්‍රේණිගත සම්බන්ධය. අනෙක තමයි සමාන්තරගත සම්බන්ධය. ශ්‍රේණිගත සම්බන්ධයේදී අපි කරන්නේ හෙලික්සීය දුනු දෙක හරි වැඩි ගණනක් හරි මම මේ සරලව ගන්නවා දෙකක්. අපි හිතමු එක දුන්නක දුනු නියත එකේ 1යි. අපි තවත් දුන්නක් ගන්නවා ඒ දුන්නේ දුනු නියතය K2යි. එතකොට මේ දුනු දෙක අපි එකිනෙකට එකක කෙලවරට අනික වෙන විදියට දුනු දෙක සම්බන්ධ කළොත් ඔහොම අපි කියන එක ශ්‍රේණිගත සම්බන්ධයක් කියලා. එකක කෙලවරට අනික එන විදියට දුනු දෙක සම්බන්ධ කළොත් එහෙම අපි ඒකට කියන්නේ ශ්‍රේණිගත සම්බන්ධයක් කියලා. හරි. දැන් මේ වගේ ශ්‍රේණිගත සම්බන්ධයක් තියෙන සංයුක්තයකට අපි බලයක් යොදපුවාම අපි ඒකට බලයක් යොදනවා මෙහෙම. F කියලා බලයක් යදුවා කියලා හිතන්න. F කියලා ඔහොම බලයක් යදුවොත් මේ දුනු සැහැල්ලු නිසා මේ දුනු දෙකම මත ඇති වෙන්නේ F බලයමයි. K1 දුන්න මතත් K2 දුන්න මතත් ඔය F බලය ඇති වෙනවා. ඒ වගේම මේ දුන්නේ හැම ලක්ෂයකම ඔය F බලය ඇති වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ K1 දුන්නට ඇති වෙන්නේ F බලයක්මයි K2 දුන්නට ඇති වෙන්නේ F බලයමයි. එකම බලය ඇති වෙන්නේ දුනු දෙකම මත. හැබැයි දුනු දෙක වෙනස් දුනු නියත වලින් යුක්ත නිසා එකක් K1 අනික K2. දුනු නියත දෙක වෙනස් හින්දා ඒ එකම බලය මගින් එක එක දුන්නේ ඇති වෙන විතති වෙනස්. ඒ උනත් සංයුක්ත දුන්නේ ඇති වෙන විතතිය අපි x කියලා ගත්තොත් එක එක දුන්නේ ඇති වෙන විතතිය x1 x2 කියලා ගත්තොත් අපිට සංයුක්ත දුන්නේ ඇති වෙන විතතිය එක් එක් දුන්නේ ඇති වෙන විතතීන්ගේ එකතු හැටියට ලියන්න පුළුවන්. සංයුක්ත දුන්නේ ඇති වෙන විතතිය එක එක දුන්නේ ඇති වෙන විතතීන්ගේ එකතු හැටියට ලියන්න පුළුවන්. එක එකක් විතතියට ලක් වෙන හින්දා තමයි සංයුක්තේ විතතියට ලක් වෙන්නේ. එක එකක් විතතියට ලක්ුනේ නැත්තම් සංයුක්තේ ඇති වෙන විතතියක් නැහැ. ළමයි එක එක්කෙනා ප්‍රතිඵල ගන්න හින්දා තමයි ඉස්කෝලේ ප්‍රතිඵල තියෙන්නේ. සයන්ස් සෙක්ෂන් එකේ ප්‍රතිඵල තියෙන්නේ. හරිද? ගත්තේ නැත්තම් නැහැ. හැම කෙනාගේම දායකත්වය දෙන්න එනවා. ඒ වගේ තමයි මේ දෙන්නගෙම විතතිවල දායකත්වයෙන් සංයුක්තයට විතතියක් ලැබෙනවා. අර දෙන්නගෙම විතතිවල එකතුව සංයුක්තයේ විතතියට සමානයි. නමුත් F සමානයි KX වලින් අපිට ලියන්න පුළුවන් x සමානයි F බෙදීම K කියලා. එතකොට මේ K1 දුනු නියතයේ සහිත දුන්න සැලකුවොත් ඒකේ ඇති වෙන විතතිය x1 නම් x1 සමානයි F බෙදීම K1. K2 දුනු නියතයේ සහිත දුන්නේ ඇති වෙන විතතිය x2 නම් x2 සමානයි F බෙදීම K2 කියලා ලියන්න පුළුවන්. හරි? ඔය විතති දෙකේ එකතුව සංයුක්තයේ විතතියට සමානයි. සංයුක්තයේ විතතියත් අපිට x කියලා ගත්තොත් ඒ මත ඇති වෙන බලයත් f/යි ඒකේ දුනු නියතයේ k කියලා ගත්තොත් x සමාන f බෙදීම k කියලා ලියන්න පුළුවන්. එතකොට f බෙදීම k සමානයි f බෙදීම k1 ධන f බෙදීම k2. දිගටම f කැපුණාම 1ට k සමානයි
1යට k1 ධන 1යට k2. එතකොට දැන් දුනු දෙකක් සහැල්ලු හෙලික්සිය දුනු දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කළාම ඒ එක් දුන්නේ දුනු නියතය සහ සංයුක්තයේ දුනු නියතය අතර සම්බන්ධය මෙන්න මේ සමීකරණයෙන් අපිට ලැබෙනවා. එතකොට ওই වගේම තමයි දුනු වැඩි ගණනක් එකිනෙකට ශ්‍රේණිගතව සම්බන්ධ කළොත් අපිට මෙවැනිම සමීකරණයකින් ඒ දුනු පද්ධතියේ දුනු නියතය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? මේ දුනු දෙක ශ්‍රේණිගතව සම්බන්ධ කරපුවාම ලැබෙන සංයුක්ත දුන්නේ දුනු නියතය සඳහා ලැබෙන ප්‍රකාශනය. හරි? හොඳයි. අපි ඒක ලියලිමු. දුනු කීපයක් ඊට පස්සේ ලියන සමාන්තරගත සංයුක්ත දුනු කීපය සමාන්තර මට්ටම් දෙකක් අතර සම්බන්ධ කරපුවාම අපි ඒකට කියනවා සමාන්තරගත සංයුක්තයක් කියලා. සමාන්තර මට්ටම් දෙකක් අතර. ඔය විදිහට. ඊළඟට මේ දුනු සංයුක්තයේ මත බලයක් යොදලා සංයුක්තයේම එකම විතතියක් එක එක දුන්නේ ඇති වෙන විතති සමාන වෙන විදියට බලයක් යදෙනවා නම් ඒ දුනු එක සංයුක්තයක් හැටියට ක්‍රියා කරනවා. හරි. එක් දුන්නේ විතති සමාන වෙන විදියට ඕන බලය දෙන්න. එතකොට පද්ධතියම එකට ක්‍රියා කරනවා. එතකොට ඒක සංයුක්තයක් හැටියට ගන්න පුළුවන්. එතකොට මෙතෙන්දී මේ දුනු නියත වෙනස් නිසා එක් දුන්නේ දුනු නියත වෙනස් නිසා විතති සමාන වීමට එක දුන්න මත යෙදෙන්න ඕන බලය අසමාන වෙන්න ඕන. විතති සමාන වෙන පරිදි බලය වෙනස් වෙන්න ඕන. සංයුක්තයේ මත යොදලා තියෙන F කියලා බලයක් නම් එක දුන්න මත ඇති වෙනවා F1 F2 කියලා බල. F1 F2 ආදී වශයෙන් බල ඇති වෙනවා එක දුන්න මත. එතකොට සංයුක්තයේ මත යොදන බලයේම කොටස් තමයි මේ එක දුන්න මත ඇති වෙන්නේ. ඉතින් එහෙම F1 F2 කියලා වෙනස් බල ඇති වුණාට එක දුන්න මත ඇති වෙන එක දුන්නේ ඇති වෙන විතති සමාන වෙනවා. එතකොට අපි ගත්තොත් සංයුක්තයේ මත ඇති කරන F කියන බලය සමානයි F1 ධන F2. එතකොට F සමානයි kx කියන සමීකරණයට අනුව F1 සමානයි අපිට ලියන්න පුළුවන් k1x F2 කියන එක අපිට ලියන්න පුළුවන් k2x කියලා. දැන් මේකට අපි ආදේශ කළොත් kx සමානයි k1x ධන k2x කියලා ලැබෙනවා. මේක x කැපුණම දිගටම අපිට ලැබෙනවා k සමානයි k1 ධන k2. ඒ කියන්නේ දුනු දෙකක් සමාන්තරගතව සම්බන්ධ කළොත් සංයුක්තයක් හැටියට ක්‍රියා කරන විදියට ඒ සංයුක්ත දුන්නේ දුනු නියතය එන්නේ එක් දුන්නේ දුනු නියතවල එකතුව මගින්. එතකොට දුනු දෙකකට වඩා වැඩි ගාණක් දුනු පද්ධතියක්ම සමාන්තරගතව සම්බන්ධ කළොත් ඒ පද්ධතියේම දුනු නියතය අපිට එක් දුන්නේ දුනු නියතවල එකතුව මගින් ලැබෙනවා. ඒ මුළු පද්ධතියම සමාන්තරගත සංයුක්තයක් හැටියට ක්‍රියා කරනවා නම්. පැහැදිලිද? තේරුණාද? කොතන ඉඳලාද? මුලින් ඉඳන්මද? ඔව්.
දැන් ඔන්න මේ දුනු සංයුක්තය කියන්නේ මේකටනේ. ඔය දුනු සංයුක්තය මත F කියලා බලයක් යෙදුවොත් ඒ දුනු සංයුක්තය අත වශයෙන්ම සංයුක්තයක් හැටියට ක්‍රියා කරනවා නම් සංයුක්තයේ ඇති වෙන විතතිය එක එක දුන්නේ ඇති වෙන විතතියට සමාන වෙන්න ඕන. තේරුණාද? නැත්තම් මේ එක එක දුන්නක් විතතිය දෙක දුනු සමාන්තරයි. ඒ නිසා එක එක දුන්නක් විතතියට ලක්වීමෙන් තමයි සංයුක්තයේ විතතියට ලක් වෙන්නේ. සමාන්තරගතව තියෙන හින්දා දෙකම එකම ප්‍රමාණයට දික් වුණාම තමයි සමාන්තරගත සංයුක්තයත් ඒ ප්‍රමාණයටම දික් වෙන්නේ. තේරුණාද? පැහැදිලිද? දෙකම එකම ප්‍රමාණය. දැන් අපි තන්තු දෙකකින් එල්ලලා මොකක් හරි උස්සනවා නම් ඒ දෙකේම දිග ප්‍රමාණ සමාන වුණොත් තමයි අරක තිරස්ව තියෙන්නේ. අපි හිතමු එක තන්තුවක් ඉහළට ගෙනිච්චොත් අනිකත් ඒ ගානටම ඉහළට ගෙනිච්චාම තමයි ආයසරයෙන් මේක තිරස් වෙන්නේ. ඒ වගේ දුණු දෙකේම ඇති වෙන්න ඕන විතති සමානයි. මේක සංයුක්තයක් හැටියට කියා ගන්නවා. හැබැයි මේ දුණු වල දුණු නියත වෙනස්නේ. දුණු නියත වෙනස්. එහෙනම් විතති සමාන වෙන්න වෙනස් බල ඇති වෙන්න ඕන දුණු මත. අපි F කියලා බලය සංයුක්තයේ මත යෙදුවම F එකෙන් F1 F2 කියලා F කියන බලයෙන් F1 F2 කියලා කොටස් දෙකකට බෙදිලා එක එක දුන්නක් මත ඇති වෙනවා. F1 F2 කියලා කොටස් දෙකට බෙදෙන්නේ ඒ දුණු දෙකේ ඇති වෙන විතති සමාන වෙන විදිහට. දුණු නියත වෙනස් හින්දා බලය වෙනස් වුණොත් තමයි විතති සමාන වෙන්නේ. ඒතර මුළු බලයේ යොදන මුළු බලයේ F එක එක දුන්නක් මත F1 F2 කියලා ඒ මුළු බලයෙන් කොටස් දෙකක් යදෙනවා. ඉතින් මුළු බලය ඒ කොටස් දෙක එකතුවට සමාන වෙනවා. හරිද? તો මුළු බලය සමාන වෙනවා එක එක දුන්න මත යෙදෙන බලවල එකතුවට. හැබැයි සංයුක්ත දුන්නෙත් එක එක දුන්නෙත් ඇති වෙන විතතින් එකිනෙකට සමානයි. එහෙනම් මේ F සමාන kx සමීකරණයට අනුව අපිට F1 ලිව්වත් ඒත් වෙන්නේ k1x කියලා. මොකද F1 දුන්නේ ඇති වෙන්නේ x විතතිය. F2 ලිව්වත් අපිට ලැබෙන්නේ F2 සමානයි k2x කියලා. F2 දුන්නේ ඇති වෙන්නේ x විතතියමයි. ඒ නිසා. එතකොට දැන් මෙන්න මේ සමීකරණයට ආදේශ කළොත් F සමානයි F1 දන F2 කියන එකට ආදේශ කළොත් F වලට දාන්න ඕන kx, F1ට k1x, F2ට k2x. එහෙම දාන්න. ඒතර x කැපුණාම k සමානයි k1 දන k2 කියලා එනවා. දැන් දුන්නු පද්ධතියක් තිබුණත් සමාන්තරගත ඒවා ওই විදිහට k1 දන k2 දන k3 දන ඔහොම දිගට යනවා. 41 වෙනි ප්‍රශ්නය. දුනු නියතය මීටරයට නිව්ටන් 125ක් වන දුන්නක කෙළවරකට ග්‍රෑම් 200ක ස්කන්ධය සම්බන්ධ කොට තිරස්සුමට තලයක් මත තබා දුන්නේ ඉතිරි කෙළවර දෘඩ ලක්ෂයකට සම්බන්ධ කරනු ලැබේ. ස්කන්ධය සමතුලිත පිහිටුමේ සිට සෙන්ටිමීටර් 5ක විස්ථාපනයක් ලබා දී අතහැරියහොත් ඇතිවන සරලානුවර්තීය චලිතයේ උපරිම වේගය සොයන්න. දැන් අපිට k බෙදීම m වලින් m වල වර්ගමූලයෙන් ගන්න පුළුවන් නේ ඔමේගා. දැන් උපරිම වේගයේ vmax කියන එක එන්නේ ධන හෝ ඍණ a ඔමේගා. එතකොට විස්තරය සෙන්ටිමීටර් 5යි. මොකද සමතුලිත පිහිටුමේ සිට සෙන්ටිමීටර් 5ක් විස්ථාපනය කළා නේ උදාහරණේ. ඒ නිසා විස්තරය සෙන්ටිමීටර් 5යි. ඒ කියන එක සෙන්ටිමීටර් 5යි. එතකොට ඔමේගා හොයාගත්තොත් අපිට vmax හොයාගන්න පුළුවන්. ඔමේගා කියන එක එන්නේ k බෙදීම m වල වර්ගමූලය. k බෙදීම m වල වර්ගමූලය මගින් ඔමේගා ලැබෙනවා. k කියන්නේ 125යි. m කියන්නේ ග්‍රෑම් 200යි කිලෝග්‍රෑම් 0.2යි. 125.2න් බෙදනකොට 625ක් කියලා එනවා. 625 වර්ගමූලය 25යි. එතකොට ධන හෝ ඍණ a
සෙන්ටිමීටර් 5යි ඒක මීටර කරන්න 10 ඍණ 2ෙන් ගුණ කරන්න ඕන. ඔමෙගා 25යි. ධන හෝ ඍණ 5 වරක් 25 125යි 125 ගුණ කිරීම 10 ඍණ 2 1.25යි. ms ඍණ 1. දර විදිහට ලැබෙන අපිට උපරිම ප්‍රවේගය. සමතුලිතතා පිහිටුමේ සිට සෙන්ටිමීටර් 3ක් දුරින් ඇති විට වේගය. දෙවෙනි කොටස. ඒතකොට ඒක අපි හොයන්නේ v සමානයි ධන හෝ ඍණ ඔමේගා a වර්ග ඍණ x වර්ගයේ වර්ගමූලය. ඒ ඔමේගා කියන්නේ 25නේ. ඒ කියන්නේ සෙන්ටිමීටර් 5යි විස්තරය. මීටර කරන්න 10 ඍණ 2ෙන් ගුණ කරන්න ඒකේ වර්ගය. x කියන්නේ සෙන්ටිමීටර් 3යි. සෙන්ටිමීටර් 3ක් දුරින් තියෙනකොට තමයි අපි වේගය හොයන්නේ. ඒක මීටර කරන්න 10 ඍණ 2ෙන් ගුණ කරන්න. ඒකේ වර්ගය. ඒ 10 ඍණ 2 වර්ගයේ වර්ගමූලය ගත්ත හැකි. වර්ගමූල ලකුණෙන් ඉවතට ගමු අපි ඒක 10 ඍණ 2යි කියලා එනකොට. වර්ගමූල ඇතුලේ 5 වර්ගයේ 25යි 3 වර්ගයේ 9යි. 25 10 ඍණ 2ෙන් ගුණ කරපුවාම 0.25යි. මෙතන 25න් 9ක් 16යි 16 වර්ගමූලයේ 4යි. 0.25 4ෙන් ගුණ කරපුවාම එන්නේ 1යි කියලා. තප්පරයට මීට 1යි. දුනු නියතයේ සෙන්ටිමීටරයට නිව්ටන් 16ක් වන දුන්නකට ගැටගසා ඇති ස්කන්ධයක් සහිත පද්ධතියක විස්තරය සෙන්ටිමීටර් 4ක් වේ. පද්ධතියේ යාන්ත්‍රික ශක්තිය සොයන්න. අපිට ඒක භාගයක් ka වර්ගය කියලා ගන්න පුළුවන්. යාන්ත්‍රික ශක්තිය මුළු ශක්තිය සමානයි භාගයක් ka වර්ගය. ka වර්ගය මගින් ලැබෙන්නේ උපරිම විභව ශක්තිය. නමුත් පද්ධතියේ මුළු යාන්ත්‍රික ශක්තිය උපරිම විභව ශක්තියට සමානයි. ඉතින් k කියන එක 16යි සෙන්ටිමීටරයට නිව්ටන්. 16යි සෙන්ටිමීටරයට නිව්ටන් කියන එක මීටරයට කළොත් එහෙම 1600යි. මීටරයට නිව්ටන් 1600යි. දැන් මම මේක ආදේශ කරන්නම්. එතකොට E සමානයි භාගයක් k කියන්නේ 1600. A කියන්නේ පද්ධති විස්තරය සෙන්ටිමීටර් 4 නිසා 4යි. මීටර කරන්න 10 ඍණ 2ෙන් ගුණ කරන්නේ වර්ගය. 1600 2ෙන් බෙදුවම 800යි. 800 ගුණ කිරීම 4 වර්ගයේ 16යි 10 ඍණ 2 වර්ගයේ 10 ඍණ 4යි. බිඳුවයි 16 වරක් 8 128යි. මේක 10 ඍණ 4ෙන් ගුණ කරන්න 1.28යි ජූල්. හොඳයි 43 දෝලණය වෙන දුනු ස්කන්ධ පද්ධතියක ඇති යාන්ත්‍රික ශක්තිය ජූල් එකකි. විස්තරයේ සෙන්ටිමීටර් 10ක් වන අතර උපරිම වේගය තප්පරයට මීටර 2ක් වේ. එතකොට දුනු නියතේ හොයන්න කියලා කියන්නේ මුලින්ම අපිට මුළු යාන්ත්‍රික ශක්තිය දීලා තියෙන නිසා මුළු යාන්ත්‍රික ශක්තිය ඇසුරෙන් දුනු නියතේ ඇසුරෙන් අපිට මුළු යාන්ත්‍රික ශක්තිය ලියන්න පුළුවන් භාගයක් ඒ වර්ගය කියලා.
යාන්ත්‍රික ශක්තිය ජූල් එක නම් ඒක සමානයි භාගයක් K. ඒ කියන්නේ විස්තරය ඒක සෙන්ටිමීටර් 10යි. මීටර කරන්න 10 ඍණ 2කින් ගුණ කරන්න. වර්ගය. හරස් ගුණිතේ දාන්න දෙවරක් එක 2යි. K ගුණ කිරීම 10 ගුණ කිරීම 10 ඍණ 2 කියන්නේ 0.1යි 0.1 වර්ග කරන්න. එතකොට 0.01යි. එහෙම නැත්නම් 10 ගුණ කිරීම 10 ඍණ 2 කියන්නේ 10 ඍණ 1යි 10 ඍණ 1 වර්ග කරපුවාම 10 ඍණ 2යි. මේකෙන් අපිට ලැබෙනවා K සමානයි 2 බෙදීම 10 ඍණ 2. 2 10 ඍණ 2කින් බෙදුවොත් 200යි මීටරයට නිව්ටන්. ඊළඟට ස්කන්ධය හොයන්න තියෙන්නේ. මුළු චාලක ශක්තිය නැත්නම් මුළු යාන්ත්‍රික ශක්තිය උපරිම චාලක ශක්තියට සමාන කරලා අපිට ස්කන්ධය හොයන්න පුළුවන්. උපරිම චාලක ශක්තිය එන්නේ භාගයක් mv max වර්ගය. ඒක සමානයි මුළු යාන්ත්‍රික ශක්තිය ජූල් එක. මොකද උපරිම චාලක මුළු යාන්ත්‍රික ශක්තිය එක අවස්ථාවක උපරිම චාලක ශක්තිය හැටියට පද්ධතිය ගබඩා වෙනවා. මුළු යාන්ත්‍රික ශක්තිය එක අවස්ථාවක උපරිම විභව ශක්තිය හැටියට පද්ධතිය ගබඩා වෙනවා. අනික හැම අවස්ථාවකදීම චාලක ශක්තියත් විභව ශක්තියත් එකතුව තමයි මුළු ශක්තියට සමාන වෙන්නේ. දැන් භාගයක් m vmax කියන එක 2යි 2 වර්ගය සමානයි 1යි. ඒතර m සමානයි මෙතන 2 බෙදීම 2 වර්ගය 4යි. 0.5 කිලෝග්‍රෑම්. තුන්වෙනි කොටසේ අපිට හොයන්න තියෙන්නේ දෝලනයේ සංඛ්‍යාතය. දෝලනයේ සංඛ්‍යාතය. සංඛ්‍යාතය අපිට ඔමෙගා බෙදීම 2.5 වලින් ගන්න පුළුවන්. හැබැයි ඔමෙගා හොයාගන්න ඕන. ඔමෙගා සමාන වෙනවා k බෙදීම m වල වර්ගමූලයට. K අපි හෙව්වනේ කීයද 200 නේ m කියන්නේ 0.5යි 200 0.5න් බෙදුවොත් 400යි ඒකේ වර්ගමූලය 20යි එන ඔමෙගා 20යි රෙඩ්ඩස් ශ්‍රේණි එක. දැන් අපිට පුළුවන් දෝලනයේ සංඛ්‍යාතය හොයන්න. f සමානයි ඔමෙගා බෙදීම 2.5. ඔමෙගා කියන්නේ 20යි 2.5 කියන්නේ 3යි කියලා ආදේශ කරමුකෝ. 10 බෙදීම 3යි 3.3 හර්ට්ස්. ඊට පස්සේ කිව්වේ කීයද? 47 නේ. දුනු නියතය මීටරයට නිව්ටන් 6.5ක් වන දුන්නකට ස්කන්ධයක් ඈඳා ඇති අතර පද්ධතිය විස්තරයේ සෙන්ටිමීටර් 10ක් වන සරල අනුවර්තීය චලිතයක යෙදේ. සමතුලිත ලක්ෂයත් උපරිම ලක්ෂයත් අතර මධ්‍ය ලක්ෂයේදී ස්කන්ධයේ වේගය මනින ලදුව එය තප්පරයට සෙන්ටිමීටර් 30ක් විය. ඒ කියන්නේ සමතුලිත ලක්ෂයේ ඉඳලා උපරිම විස්ථාපනය දක්වා තමයි මේ සෙන්ටිමීටර් 10ක විස්තරය තියෙන්නේ. සමතුලිත ලක්ෂයත් උපරිම ලක්ෂයත් අතර මධ්‍ය ලක්ෂය කියලා කියන්නේ සෙන්ටිමීටර් 5ක් දුර. ඒ වෙලාවේ එහෙනම් විස්ථාපනය සෙන්ටිමීටර් 5යි. එතකොට ස්කන්ධය එතකොට වේගය තප්පරයට සෙන්ටිමීටර් 30යි.
එතකොට අපිට මෙන්න මේ වේගය සඳහා ලියන්න පුළුවන් සමීකරණය v සමානයි ධන හෝ ඍණ ඔමේගා a වර්ගයේ ඍණ x වර්ගයේ වර්ගමූලය කියලා. ඉතින් මේ සමීකරණය ඇසුරෙන් අපිට පුළුවන් ඔමේගා හොයන්න. ඔමේගා හෙව්වහම දුනු නියතේ දන්න නිසා ස්කන්ධය හොයාගන්න පුළුවන්. මම v ට තප්පරයට සෙන්ටිමීටර වලින්ම ආදේශ කරන්න. මොකද ඒක මේ මෙතන විස්තරات දීලා තියෙන්නේ සෙන්ටිමීටර වලින්ම නිසා එහෙම ආදේශ කළාට ගැටලුවක් නැහැ. a සෙන්ටිමීටර 10යි 10 වර්ගයේ x කියන්නේ 5යි 5 වර්ගය. මේක ධන හෝ ඍණ 30. එතකොට ඔමේගා 10 වර්ගයේ 100යි 5 වර්ගයේ 25යි එතන 75 වර්ගමූලය කියලා එන්නේ. දෙපැත්තම ධන හෝ ඍණ තියෙන නිසා අපිට මේක ලියන්න පුළුවන් ඔමේගා සමානයි 30 බෙදීම 75 වර්ගමූලය. 75 කියන්නේ 25 වරක් 3. එතකොට 25 වර්ගමූලය 5යි 3 වර්ගමූලය. 30 5න් බෙදුවම 6යි. 6 බෙදීම මූල 3. 6 කියන්නේ 3 ගුණ කිරීම 2නේ. ඒක 2යි මූල 3යි කියලා එනවා. රෙඩ්ඩස් ඍණ එක. ඒතර මූල 3 යාගේ ආදේශ කරපුවාන් අපිට ඒක දශම ගානකට උත්තරේ ගන්න පුළුවන්. නමුත් අපිට හොයන්න ඕන වස්තුවේ ස්කන්ධය නිසා අපි ලියමු ඔමේගා සමානයි k බෙදීම m වල වර්ගමූලය. ඉතින් ඔමේගා කියන්නේ 2යි මූල 3නේ. k කියන්නේ 6.5යි. බෙදීම m වල වර්ගමූලය. මම වර්ග කරන්නම් දෙපැත්තම දැන්. 2යි මූල 3 වර්ග වුණාම 4 ගුණ කිරීම මූල 3 වර්ගයේ 3යි. 6.5 බෙදීම සිම්පල් m. සිම්පල් m සමානයි 6.5 බෙදීම 4 12යි. 6.5 බෙදීම 12 කියන එකෙන් අපිට ලැබෙනවා ස්කන්ධය. බින්දුසුම් 5යි 4යි කිලෝග්‍රෑම්. චලිතයේ ආවර්ත කාලය. දැන් අපි ඔමේගා හොයාගත්ත නිසා ආවර්ත කාලය අපිට හොයන්න පුළුවන් t සමානයි 2.5 බෙදීම ඔමේගාගෙන්. 2.5 කියන්නේ 3යි කියලා ගමු. ඔමේගා කියන්නේ 2යි මූල 3යි. ඒතර දෙකට දෙක කැපෙනවා 3 මූල 3ෙන් බෙදුවහම මූල 3යි. ආවර්ත කාලය මූල 3යි තප්පර. වස්තුවේ උපරිම ත්වරණය a සමානයි ඍණ ඔමේගා වර්ගය කැපිටල් A කියලා ලැබෙනවා. කැපිටල් A කියන්නේ විස්තරය. එතකොට ඍණ ඔමේගා කියන්නේ 2යි මූල 3යි. ඒකේ වර්ගය කැපිටල් A කියන්නේ විස්තරයක සෙන්ටිමීටර 10යි මීටර වලින් 0.1යි. 2යි මූල 3 වර්ග කරන්නේ 4 ගුණ කිරීම මූල 3 වර්ගයේ 3යිනේ ගුණ කිරීම 0.1 4 3 12යි 12 0.1ෙන් ගුණ කරපුවා 1.2යි 1.2යි ms ශ්‍රේණි දෙක කියලා ලැබෙනවා. දැන් මේ 48 වෙනි ප්‍රශ්නේ දුන්නේ ගැටෙන මොහොතේ කුට්ටියේ ප්‍රවේගය සොයන්න කියලා හදාගන්න. ස්කන්ධය කියලා එතන තියෙන්නේ. ප්‍රවේගය කියලා හදාගන්න. කිලෝග්‍රෑම් දෙකක ස්කන්ධය සහිත කුට්ටියක් දුන්නක සිට 0.45 මීටර උසක සිට අතහරිනු ලැබේ. දුන්නේ දුනු නියතයේ මීටරයට නිව්ටන් 200ක් වේ.
කුට්ටිය දුන්න මත පතනය වී ඇලේ. මෙහෙම තියෙන කුට්ටිය. ඒක ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි. ඊට 0.45 මීටර පහලින් තියෙනවා මේ වගේ දුන්නා. ඒ දුන්නට මෙහෙම සහැල්ලු ලැල්ලක් සම්බන්ධ කරලා තියෙන. බින්දුවම 4.5 මීටර පහලින්. එතකොට මේ කුට්ටිය මෙහෙම ඇවිල්ලා දුන්න මත පතනේ වෙලා ඒකේ ඇලෙනවා. දුන්නේ දුනු නියතය මීටරයට නිව්ටන් 200යි. දුන්නේ ගැටෙන මොහොතේ කුට්ටියේ ප්‍රවේගය සොයන්න. මෙන්න මේ තැනට ආවට පස්සේ ප්‍රවේගය කොච්චරද කියලා හොයන්න තියෙනවා. ඉතින් අපිට ඒක මේ ස්කන්ධයට නැත්තම් කුට්ටියට සිරස්ස පහළට සිදුවන චලිතය සලකලා චලිත සමීකරණය ලියලා හොයාගන්න පුළුවන්. අපි ලියමු. v වර්ගය සමානයි u වර්ගයේ ධන 2යි as. u බිඳුවයි. ආරම්භයේදී ප්‍රවේගය බිඳුවයි. 2යි ත්වරණයේ ගුරුත්ව ත්වරණය s කියන්නේ 0.45යි. 0.45 10න් ගුණ කළොත් 4.5 එක 2කින් ගුණ කරොත් 9යි. එහෙනම් v වර්ගය සමානයි 9යි v සමානයි 9 වර්ගමූලය 3යි. දැන් ඊට පස්සේ මේක දුනු ස්කන්ධ පද්ධතියක් බවට පත් වෙනවා. මොකද මේ ස්කන්ධය ඇවිල්ලා දුන්න මත පතනේ වෙලා ඒක ඇලුනට පස්සේ ස්කන්ධය සහ දුන්න එකම පද්ධතියක් බවට පත් වෙනවා. අපි කියන්නේ මේ වගේ එකක් දුනු ස්කන්ධ පද්ධතියක් කියලා. ඒ දුනු ස්කන්ධ පද්ධතියක ආවර්ත කාලය කොහොමද එන්නේ? t සමානයි 2.5 බෙදීම ඔමේගා වලින් ගන්න පුළුවන්. හැබැයි මේකේ ඔමේගා හොයා ගන්න ඕන. ඔමේගා කොහොමද එන්නේ? ඔමේගා සමානයි k බෙදීම m වල වර්ගමූලය. k කියන්නේ 200යි. m කියන්නේ 2යි. 200 දෙකෙන් බෙදුවාම 100යි. 100 වර්ගමූලය 10යි. මොකද තමයි ඔමේගා. එතකොට ආවර්ත කාලය අපිට ලැබෙනවා t සමානයි 2යි. ෆයි කියන්නේ 3යි. ඔමේගා කියන්නේ 10යි. ඒ කියන්නේ 0.6යි තප්පර. ආවර්ත කාලය. දුන්න සංකෝචනය වෙන ප්‍රමාණය. අපි හිතමුකෝ මේ දුන්න මෙහෙම සංකෝචනය වෙනවා කියලා x ප්‍රමාණයකින්. ස්කන්ධේ වැටුණා. ඒ සංකෝචනය වෙලා x ප්‍රමාණයකින් සංකෝචනය මේ ස්කන්ධේ දුන්න මත පතනය වුණාම ස්කන්ධයේ ප්‍රවේගය නිසා දුන්න සම්පීඩනය වෙනවා. දුන්න සම්පීඩනය වෙනකොට අර ස්කන්ධයේ තියෙන චාලක ශක්තිය දුන්නේ ගබඩා වෙනවා. දුන්න සම්පීඩනය කිරීම සඳහා කාර්ය කරන්නේ ස්කන්ධයේ තියෙන චාලක ශක්තිය. එතකොට දුන්නේ චාලක ශක්තිය ස්කන්ධයේ දුන්නේ ප්‍රත්‍යක්ෂතාව විභව ශක්තිය හැටියට ගබඩා වෙනවා. ඒ වගේම මේ ස්කන්ධයේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තියකුත් තියෙනවා මේ මට්ටමට සාපේක්ෂව. මෙතන අපි ගත්තොත් විභව ශක්ති ශූන්‍ය මට්ටම කියලා. මීට සාපේක්ෂව මෙතෙන්දී ගුරුත්වාකර්ෂණ විභව ශක්තියකුත් තියෙනවා. ඔන්න ඔය දෙකේ එකතුව සමාන වෙනවා. x ප්‍රමාණයකින් දුන්න සම්පීඩනය වෙනකොට ඒකේ ගබඩා වෙන ප්‍රත්‍යක්ෂතාව විභව ශක්තිය. ඒතර අපිට ලියන්න පුළුවන් දැන් මේ මට්ටමේ විභව ශක්ති ශූන්‍ය මට්ටම හැටියට ගත්තොත් ශක්ති සංස්ථිති මූල ධර්මය. මෙතන තියෙන මුළු ශක්තිය ප්‍රත්‍යස්තතා විභව ශක්තිය හැටියට ගබඩා වෙන්නේ. එතකොට ඒක සමාන වෙනවා මෙන්න මෙතනදී තියෙන මුළු ශක්තියට. එතනදී තියෙන මුළු ශක්තිය සමාන වෙනවා මේ මට්ටමට සාපේක්ෂව දැන් විභව ශක්තියක් තියෙන්නේ. mg h කියන්නේ x ධන 0.45.
K 200යිනේ. M කියන්නේ කිලෝග්‍රෑම් 2යි, G කියන්නේ 10යි. දෙක කැපුණාම මෙතන 100යි. මෙතන 20යිනේ. එතකොට 100 20ෙන් බෙදුවොත් 5යි. 5යි x වර්ගය සමාන x ධන 0.45. 5යි x වර්ගය ඍණ x ඍණ 0.45 සමානයි 0යි කියලා ලැබෙනවා. වර්ගජ සමීකරණය. දැන් මේ වර්ගජ සමීකරණය විසඳලා අපිට x හොයන්න පුළුවන්. x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ගයේ ඍණ 4යි ac ගේ වර්ගමූලය බෙදීම 2යි. ඔය විදිහට b කියලා කියන්නේ x ගේ සංගුණකයට, a කියලා කියන්නේ x වර්ගයේ සංගුණකයට, c කියලා කියන්නේ අග තියෙන නියත පදයට. ඒතර මේ ටික අපි ආදේශ කරමු. ඍණ b කියන්නේ ඒතර ඍණ 1යි ධන හෝ ඍණ b වර්ගය ඒතර ඍණ 1 වර්ගය ඍණ 4යි, a කියන්නේ 5යි, c කියන්නේ ඍණ 0.45යි. බෙදීම 2යි, a කියන්නේ 5යි. හරි. දැන් අපි ලියන්න බලමු x සමානයි. මෙතන ඍණයි ඍණයි ධන වෙනවා. ධන හෝ ඍණ එකේ වර්ගයේ ඍණ එකේ වර්ගයේ 1යි. මෙතන ඍණයි ඍණයි ධන වෙනවා. 4 වරක් 5 20යි. 20 ගුණ කිරීම 0.45 කියන්නේ 9යිනේ. ඒතර 9 1යි 10යි. බෙදීම 10යි. ඒතර x වලට ඍණාගයක් එන්න බෑනේ. අපි ධනාගයක් තමයි මනින්නේ. මොකද හැමතිස්සෙම සමතුලිතතා පිහිටුමේ සිට නැත්නම් මේක නම් සම්පීඩනය. මේක නම් මේ දුන්නේ සම්පීඩනය. ඒක ඍණාගයක් වෙන්න බෑ. නිසා මෙතන ධන උත්තරේ විතරයි අපි ගන්නෙ. x ඍණ නොවන නිසා x එක ධන මූල 10 බෙදීම 10යි. එක ධන මූල 10 කියන්නේ 3.33 බෙදීම 10යි. දැන් 3.33ට එකක් එකතු වුණාම 4.33යි බෙදුවාම 10න් 0.4යි 3යි කියලා ගන්න පුළුවන්. 4යි 3යි 3යි මීටර. දැන් ඊට පස්සේ අහන්නේ සරල අනුවර්තීය චලිතයේ විස්තරය. සරල අනුවර්තීය චලිතයේ විස්තරය. දැන් මේ මට්ටම තමයි උපරිම සම්පීඩනය. මේ මට්ටම තමයි මේ ස්කන්ධය ගමන් කරන උපරිම දුර. මෙතනට ආව කියලා කියන්නේ ඒක තමයි උපරිම. ඊට වඩා පල්ලෙහාට යන්නේ. නමුත් මේකේ සමතුලිතතා පිහිටුමේ ඉඳලා උපරිමයට තියෙන දුර තමයි විස්තරය කියලා කියන්නේ. සමතුලිතතා පිහිටුම හොයාගන්න ඕන. සමතුලිතතා පිහිටුම කියලා කියන්නේ මේ දුනු ස්කන්ධ පද්ධතිය සම්ප්‍රයුක්ත බලයක් නැතුව සම්ප්‍රයුක්ත බලය ශූන්‍ය වෙන විදිහට සමතුලිතව පවතින පිහිටුම. ඒ සමතුලිතව පවතින පිහිටුම හොයාගන්න නම් මේ ස්කන්ධයේ සීරුවෙන් දුන්න මත තියලා බලන්න ඕන. ස්කන්ධයේ සීරුවෙන් දුන්න මත තිබ්බහම ඒක යම්කිසි ප්‍රමාණයක් සම්පීඩනය වෙනවනේ. වෙලා නවතිනවනේ. ආන්නේ තන තමයි සමතුලිත පිහිටුම. හරිද? දැන් අපි ඒක තියලා බලමු. ස්කන්ධයේ දුන්න මත සීරුවෙන් තිබ්බා කියලා කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි. ඒකේ බර නිව්ටන් 20යි. නිව්ටන් 20ක බරක් එහෙම නැත්නම් නිව්ටන් 20ක බලයක් දුන්න මත තිබ්බහම ඇති කරාම ඇති වෙන සම්පීඩනය හොයාගමු. ඒ සම්පීඩනය හොයාගත්තාම මේ මට්ටමේ ඉඳලා කොච්චර පහළින්ද සමතුලිතතාව පිහිටුම තියෙන්නේ කියන එක දැනගන්න පුළුවන්.
F සමාන එකේ x සමීකරණය ලියන්න. කිලෝග්‍රෑම් දෙකක ස්කන්ධයේ නිව්ටන් 20යි බර. K කියන්නේ 200යි. x කියන එක අපිට එන්නේ 20 බෙදීම 200 කියලා. ඒ කියන්නේ දශම එකයි මීටර. එහෙනම් මෙන්න මෙතන ඉඳලා මීටර දශම එකක් පල්ලෙහෙන් තමයි සමතුලිත පිහිටුම තියෙන්නේ. ඒ සමතුලිත පිහිටුමේ ඉඳලා ලබා ගන්න උපරිම විස්ථාපනය තමයි විස්තාරය. මෙන්න මේ ටික. එහෙනම් ඒ සමානයි අර දුන්න සම්පීඩනය වෙන මුළු ප්‍රමාණයෙන් අඩු කරන්න මේ සමතුලිත පිහිටුම දක්වා සම්පීඩනය වෙන ප්‍රමාණය. සමතුලිත පිහිටුමේ සිට සම්පීඩනය වෙන ප්‍රමාණය මගින් තමයි විස්තාරය දක්වන්නේ. දැන් 0.4යි 3යි 3න් අඩු කරන්න දශම එකක්. 0.3යි මීටර. ආයි කිව්වා කොයිකද 49 හරි ඔරලෝසු නිෂ්පාදකයෙක් මීටරයට නිව්ටන් 40ක් වන දුන්නක් යොදා ගනු ලැබයි. සෑම තප්පරයකදීම කම්පන 4ක් සිදු කිරීමට අවශ්‍ය වේ. දුන්නට ඈඳිය යුතු ස්කන්ධයේ කොපමණද? ලබා දිය යුතු ආරම්භක විස්ථාපනය කුමක්ද? ආරම්භක විස්ථාපනය මොකක් වුණක් කමන්නේ. ආවර්ත කාලය වෙනස් වෙන්නේ නැහැ එහෙම. ආරම්භක විස්ථාපනය මත ආවර්ත කාලය වෙනස් වෙන්නේ නැහැ. ආරම්භක විස්ථාපනය අනුව ඒකේ ගබඩා වෙන ශක්ති ප්‍රමාණය වෙනස් වෙයි. ඒකේ විස්තාරය කොච්චරද කියන එක ඒ අනුව වෙනස් වෙයි. නමුත් සංඛ්‍යාතයට ඒකේ බලපෑමක් නැහැ. ආවර්ත කාලයට ඒකේ බලපෑමක් නැහැ. ඉතින් අපිට මේ දුන්නට ඇඳන්න ඕන ස්කන්ධයනේ හොයන්න තියෙන්නේ. එතකොට තප්පරයකදී කම්පන 4ක් සිද්ධ කරනවා කියලා කියන්නේ සංඛ්‍යාතය 4යි. සංඛ්‍යාතය 4යි. එතකොට F සමානයි ඔමේගා බෙදීම 2π කියන සූත්‍රය භාවිතා කරලා අපිට ඔමේගා හොයන්න පුළුවන්. ඔමේගා සමාන 2π ගුණ කිරීම F නේ. 2π කියන්නේ 3යි F කියන්නේ 4යි. 24යි. දැන් ඔමේගා දන්නවා. ඒ වගේම දුන්නේ දුනු නියතය දන්නවා. එහෙමනම් අපිට ස්කන්ධය හොයන්න පුළුවන් ඔමේගා සමානයි k බෙදීම m වල වර්ගමූලයේ සමීකරණය පාවිච්චි කරලා. ඔමේගා කියන්නේ 24යි. k කියන්නේ 40යි. බෙදීම m වල වර්ගමූලය. දැන් දෙපැත්ත වර්ග කළොත් මේ පැත්තේ 24 වර්ගය. මේ පැත්තේ 40 බෙදීම සිම්පල් m. m සමානයි 40 බෙදීම 24 වර්ගය. 24 ගුණ කිරීම 24. 40ට 8 ඒවා 5යි 24ට 8 ඒවා 3යි. ඒතර 5 බෙදීම 72 කියලා එන්නේ. බිංදුවයි දශම බිංදුවයි 6යි 9යි. කිලෝග්‍රෑම්.
ස්වභාවික දෙකේ සෙන්ටිමීටර් 40ක් හා දුනු නියතයේ මීටරයට නිව්ටන් 200ක් වන දුන්නකට ග්‍රෑම් 250ක ස්කන්ධයක් ගැටගසා එහි අනෙක් කෙළවර අචල ලක්ෂයකට සම්බන්ධ කර නිදහසේ එල්ලීමට සලස්වා ඇත. ඒ සමතුලිත පිහිටුමේ සිට සෙන්ටිමීටර් 3ක් පහළට ඇද අතහරිනු ලැබුවේ නම් ඉන් පසුව ඇතිවන චලිතයේදී එහි පිහිටීම සඳහා ප්‍රකාශනයක් ලියා දක්වන්න. සමතුලිත පිහිටුමේ ඉඳලා සෙන්ටිමීටර් 3ක් පහළට ඇදලා අතාරිනවා. එතන මේ තමයි සමතුලිත පිහිටුම. සමතුලිත පිහිටුමේ ඉඳලා සෙන්ටිමීටර් 3ක් පහළට අදිනවා නම් ඒක විස්තරය. ඒතර ඒක සමතුලිත පිහිටුමෙන් දෙපසට තමයි දෝලනය සිද්ධ වෙන්නේ. දැන් මෙහෙම අතහැරපුවහම කොහොමද මේ දෝලනය වෙන්නේ? මෙහෙම. සමතුලිත පිහිටුමෙන් දෙපසට. උඩටත් සෙන්ටිමීටර් 3ක් යනවා ඒකට. සමතුලිත පිහිටුමේ ඉඳලා ඉහළට සෙන්ටිමීටර් 3යි සමතුලිත පිහිටුමේ ඉඳලා පහළට සෙන්ටිමීටර් 3යි යනවා. එහෙමයි ඒක චලනය වෙන්නේ. එතකොට දැන් අපි අර පිහිටීම සඳහා ප්‍රකාශන දෙකක් ලිව්වනේ. x සමානයි a sin omega t කියලා එකක් ලිව්වා. මේ ප්‍රකාශනයේ එන්නේ මේ සමතුලිත පිහිටුමේ ඉඳලා පටන් ගත්තා නම් නේද? සමතුලිත පිහිටුමේ ඉඳලා චලිතේ පටන් ගත්තා නම් අපි ලියන්නේ මෙහෙමයි. දැන් සමතුලිත පිහිටුමට වඩා මෙහෙම පතයෙන් 4න් එකක් පහළ ඉඳලා පටන් ගන්න. මුළු පතයෙන් 4න් එකන්නේ. ඒ කියන්නේ දැන් මේක එතනින් පටන් ගත්තා නම් මෙතෙන්ට ඇවිල්ලා උඩට ගිහින් ආපහු මෙතෙන්ට ආපුවාම තමයි සම්පූර්ණ දෝලනයක් වෙන්නේ. සම්පූර්ණ දෝලනයක් වෙනකොට කලාව වෙනස් වෙනවා අංශක 360කින්. 2.5 වලින් වටයක් යනවා කියලා කියන්නේ සම්පූර්ණ දෝලයක් වෙනකොට වටයක් යනවා කියලා කියන්නේ අංශක 360යි නැත්නම් 2.5. 2.5 වලින් වෙනස් වෙනවා කලාව. කියන්නේ බිඳුවෙන් පටන් ගත්තා නම් ආයෙ 360ට ගියා කියන්නේ ආයෙ බිඳුවට එනවා. වටයක් යද්දී. නමුත් වටයෙන් 4න් එකක් දෝලණයෙන් 4න් එකක් තමයි මේ පහළ පිහිටුම කියන්නේ දෝලණයෙන් 4න් එකයි. මෙතන ඉඳලා ගත්තොත් මෙතන ඉඳලා මෙතෙන්ට ගියා කියන්නේ දෝලණයෙන් 4න් පංගුවයි. ආයෙ මෙතෙන්ට ගියොත් එහෙම 2කින් පංගුවක් ගියා. ආයෙ මෙතෙන්ට ගියොත් එහෙම 4න් 3 පංගුවයි. මෙතෙන්ට આવුත් එහෙම සම්පූර්ණ දෝලනයයි. එසා දෝලනයක් සඳහා කෝණය 2.5 නම් දෝලණයෙන් 4න් පංගුවකට කෝණය හොයන්න 2.5 බෙදීම 4. ඒ කියන්නේ 5 බෙදීම 2යි. එහෙනම් ආරම්භක කලාව 5 බෙදීම 2යි. ඒ අනුව මේ සමීකරණය නෙමෙයි අපි ලියන්නේ x සමානයි a sin omega t ඍණ 5 කියන එක. හරි. ඔය සමීකරණය තමයි ලියන්නේ. මෙතන ඔමේගා අපිට හොයන්න පුළුවන් k බෙදීම m වල වර්ගමූලය. a සමානයි සෙන්ටිමීටර් 3යිනේ. a සමානයි සෙන්ටිමීටර් 3යි. ඔමේගා සමානයි k බෙදීම m වල වර්ගමූලය. k 200යි m කියන්නේ ග්‍රෑම් 250යි. ඒ කියන්නේ 0.25 කිලෝග්‍රෑම්. 200 0.25න් බෙදුවා කියන්නේ 800යි. එතකොට එන්නේ 400 ගුණ කිරීම දෙකනේ. 20යි මූල 2යි. හරි 20යි මූල 2යි. දැන් අපිට පුළුවන් මේකට ආදේශ කරන්න. x කියන එක සෙන්ටිමීටර වලින් ගත්තාම x සමානයි a සෙන්ටිමීටර 3යි sin omega කියන්නේ 20යි මූල 2යි t ඍණ 5 කියන්නේ 5 බෙදීම 2යි. ඔය විදිහට. තේරුණාද?
දැන් චලිතයේ ආවර්ත කාලය t සමානයි 2.5 බෙදීම ඔමේගා. 2.5 කියන්නේ 3යි ඔමේගා කියන්නේ 20යි මූල 2යි. 2 2 1යි 22න් බෙදුවම 10යි. එතකොට 3 බෙදීම 10යි මූල 2යි. එතකොට 3 10න් බෙදුවොත් 0.3යි 0.3 මූල 2න් බෙදන්න ඕන. එතකොට උඩයි යටයි මූල 2න් ගුණ කරොත් 0.3යි මූල 2 බෙදීම 2 කියලා එනවා. එතකොට 0.3 දෙකෙන් බෙදුවොත් 0.15යි 0.15යි මූල 2 කියලා එන්නේ. බිඳුසම 2යි 1යි. චලිතයේ විස්තරය කිව්ද සෙන්ටිමීටර් 3යි. කලින් අහන්න තිබුණේ. කලින් ආවම නම් කියනවා සෙන්ටිමීටර් 3යි.